84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත්වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සියදහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රයිලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමතී, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. 84,000ක් බෝසත්තුරුන්ගේ ආශිර්වාදයෙන් ආරම්භ කරන සජීවී දේශනා මාලාවේ ප්‍රායෝගික ධර්ම කියා දෙන සූත්‍ර ප්‍රකාර වන විදිහ කියා දෙන දින දෙකේ දවසක් වෙනවා අද ඉරිදා දිනය. මේක කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ සමන්ත භද්‍ර සූත්‍රය වෙනවා. වර්තමානය තුලින් පෙන්වන්න පුළුවන් ප්‍රායෝගිකතාවයක් වර්තමානය තුල ගැබ් වෙලා තියෙනවා. මිනිසුන්ට ඒක පේන්නේ නැතුව තියෙනවා. ඒක මේ මාතෘකාව දාපු කෙනාටත් ඔහුගේ මාතෘකාවට ඔහුගේ නාමයට කතා කරත් ඔහුටත් කන් ඇහෙන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ කුමන කර්මයක්ද කියලා තේරෙන්නේ නැතු වෙනවා. නමුත් මම දේශනා කරනවා වෙනවා. මම එක දිගටම පටන් ගත්ත දවසේ ඉඳලා නැවුම් ධර්ම කටින් එළියට එන කෙනෙක් වෙනවා. ඉතින් මටත් ආසයි ඒව ශ්‍රවණය කරන්න. මොකද මමත් කවදාවත් අහපු නැති පදමාලාවල් ගෙති එළියට එන කතාවක් මම කියනවා වෙනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ගැන අපි විග්‍රහයක් කරගෙන ආව වෙනවා. සුවිසල් සූත්‍රයක් වෙනවා. එක සූත්‍රයක් විතරක් අරගෙන ඉවිල්ලා ඒකත් වර්තමානයේ ලියා පෙන්වීමට හැකියාව තියෙනවා. මම හැමදාම කියනවා වගේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු කතන්දර වගේක් ඔය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඇතුළේ තියෙනවා. ඒ වගේම බුදුන් ඉඳලා පිරිනිවුණයි කියලා අපි අහලත් තියෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පසු කතන්දර ටිකේ අවසන් අවුරුදු 500ක කාලය තුල දූෂිත සමයක් යක්ෂ പ്രേත නිරපිසාච අසුරීන්ගෙන් විතරක් පිරි දෙවියන්ගෙන් මිනිසුන්ගෙන් නොපිරි සමයක් වෙනවා කියලා කියනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවසන් අවුරුදු 500 අවසන් අවුරුදු 500ට පෙර තියෙනා වූ අවුරුදු 500වත් මම විග්‍රහ කරගෙන ආවබේ. ඒ කියන්නේ අවසන් අවුරුදු 500 ආරම්භ වෙන්න පෙර අවුරුදු 500 කොටස් 5ක් අවසන් වෙලා තියෙනවා. ඒ වසර 2500 වෙනවා. වසර 3000ට ගමන් කරන්න ආරම්භ වෙන අවසන් අවුරුදු 500 මූලාරම්භය ධර්මයේ අවසානයත් ප්‍රතිරූප ධර්මයේ අවසානයත් ඒ වගේම මාර යුද්ධයත් පවතින ස්ථානය වෙනවා. මාරයා බුදු වෙන්න ලෑස්ති වෙන යුගයක් වෙනවා. බුදු
වරු නැති වෙනකන් පසේ බුදුවරු බලාගෙන. බුද්ධ කියන එක තියෙන තුරාවට පසේ බුදුන්ට බුදු වෙන්න බැරුව තියෙනවා. මේ ධර්මය බැඳී පවතින එකක් වෙනවා මම ඕගලන්ට ලස්සනට ලියලා දෙනවා. බුදුවරු ඉන්න සමය තුල ඒ කියන්නේ අරිහත් බුදුවරු ඉන්න සමය තුල පසේ බුදුවරුන්ට බුදු වෙන්න බැරි. අරිහත් බුදුවරු සම්බුදුවරු නැත්තම් අන්න පසේ බුදුවරුන්ට බුදු වීමට හැකියාව තියෙන මේ අවසන් අවුරුදු 500 මාර්යාගේ අවුරුදු 500 වෙනවායි කියලා කියන්නේ පසේ බුදුන් බුදු වෙන්න ලෑස්ති වෙන සමයක් වෙනවා. මේකෙන් අලුත් දෙයක් ආයෙ එලි දැකිය යුතු වෙනවා නැත්තම් ලෝක විනාශ වෙනවා. සෑම සතවර්ෂයෙන් සතවර්ෂයටම බුද්ධ පරිනිර්වාණයෙන් පසු පළවෙනි අවුරුදු 1250 ගත වෙලා බැමිණිටියා නියඟෙන් පස්සේ බුද්ධ කියන එක අවසන් වුණායින් පස්සේ සතවර්ෂයෙන් සතවර්ෂයට පසේ බුදුවරු පහළ වුණා වෙනවා. ඔය ජේසු නබි කියලා කියන්නේත් පච්චේක බුද්ධත්වයට එන කට්ටිය වෙනවා. ඒ කට්ටිය දොරක් විවෘත කරන්නේ නැති වෙනවා. අනන්ත කරුණා දයා මෛත්‍රියන් ලෝකෙට පෙන්වා අදාරා තමන්ගේ ඇඟට හානි කරගෙන මහ විකුමක් කරලා පිට වෙන කට්ටිය වෙනවා. මේ කට්ටිය පසේ බුදුවරු වෙනවා. නමුත් ඒ කට්ටියන්ට වැඩිය දරුණු පසේ බුදුවරයෙක් පහළ වෙනවා නම් දරුණුම පසේ බුදුවරයා පහළ විය යුතු වෙන්නේ වසර 2500 අවසන් වුණාට පස්සේ. ඒ දරුණුම පසේ බුදුවරයා මේ වෙනකොට පහළ වෙලා අවසන් වෙනවා. දහම් දේශනා කරලා දවසන් වෙනවා. මෙලව පරලව ඉන්න ඕන හේකුට වර කියලා කියන සයිස් එකට කතා කරන කෙනෙක් වර්තමානයේ තුල ඔයගලන්ට දකින්න ලැබෙනවා. ඒ සමන්ත භද්‍ර නාමය පටලවා ගත්ත පසට බුදු වෙන්න ආපු එක්කෝ පස විතරක් ඉතුරු කරන්න ආපු කෙනෙක් වෙන්න. මේ වෙලාවේ පසේ බුදුවරු විතරක් නොවේ පැමිණිය යුතු වෙන්නේ සම්බුදුවරුද ලෝ වැඩම කළ යුතු වෙනවා කියලා සූත්‍රය ඇතුළේ තියෙනවා. යම් කුල පුත්‍රයෙක් කුල දිනියක් සූත්‍රය දරා පිළිපදින්නේහිද ඔහුට අර පසේ බුදුවරු වගේ නයිත ගුණයක් කිහිල්ල ගහ ගන්න පුළුවන් අනුත්තර සම්‍යක් සම්බෝධිට යන්න පුළුවන් කියලා සූත්‍රය ඇතුළේ තියෙනවා. සූත්‍රය දරා පිළිපැද්දයින් පස්සේ සමන්ත භද්‍ර බණ කියනවා. මේ කතා කරනගෙන අසූත්‍රය දරා පිළිපදින්නේ 2012 දී වෙන්නේ. ඊට පස්සේ සමන්ත භද්‍ර කියලා කෙනෙක් මේ සූත්‍රය ඇතුළේ ඉන්නේ. වෙනම සූත්‍රයක් වෙන් වෙලා තියෙන පසේ බුදුවරයට සමන්ත භද්‍ර කියලා සමන්ත භද්‍ර බෝසතුන්ගේ ධෛර්යය කියලා සූත්‍රයක් වෙන් වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ සභාලෝකයේ තුල මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දරා පිළිපැද ඉන්නේහිද ඔහුගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ සූත්‍රයට උපහාර දක්වන්න ඉස්පිල්ලක් පාපිල්ලක් නොවර්දින්න ධර්මය සජ්ජායනා කරවන්න සමන්ත භද්‍ර නොහොත් පසේ බුදුවරයා ලෝව වැඩම කළ යුතු වෙනවා. වැඩම කරලා පුරුදු පුහුණු කිරීම ටිකක් සමාජයට පුරුදු කළ යුතු වෙනවා. ඒක කරන්නේ ශාසනය කන්න වෙනවා. තිබිච්ච ශාසනය සම්පූර්ණයෙන්ම කණවයි කියලා කීමට නොපිරිහෙලා හැකියාව තියෙනවා. මේ වෙනකොට ලස්සනට කරගෙන යන්නේ ඒක වෙන්නේ. තිබිච්ච ශාසනයේ කාලා මමයි බුදු මමයි ඒ සත්‍ය දැක්කේ මමයි ඒ එන්ලයිට්මන්ට් එකටපත් වෙච්ච එකම මිනිහ කියලා පෙනී සිටින්න උත්සාහ කරනවා. නමුත් මොහු පසේ බුදුවරයෙක් වෙනවා. පසේ බුදුවරුන්ට සම්‍යක් සම්බුද්ධත්වයේ තම දුරින් පවතින බව ලෝතුරා බුදුවරු දේශනා කරලා තියෙනවා. පරිනිර්වාණය කියන කොටස දැක නැගිට්ටයින් පස්සේ සම්බුදුවරයෙක් වීමට හැකියාව තියෙනවා. තමන්ගේ බුදු කැපැසිටිය මොකක්ද කියලා කියන්නේ නැතුව දහම් දේශනා කරගෙන ගිහිල්ලා අවසානට වරද්ද ගන්න ස්ථාන දෙකක් තියෙනවා. මම තමයි ඒ සම්බුදු මම තමයි ඒ අරිහත් කියලා කිව්වන් පස්සේ මැද බුදු අමතක වෙනවා. මැද බුදු පසේ බුදු වෙනවා. පසේ බුදු කියලා කිව්වන් පස්සේ මිනිස්සු ගණන් ගන්නෙ නැති නිසා මම අරිහත් බුදු සම්බුදු කියන පදවීන් දෙකට මෙයා ප්‍රවිෂ්ඨ වෙලා ඊට පස්සේ මෙහි අර්ථය පෙන්වන්නේ කියලා කිව්වට අර්ථය පෙන්වන්නේ නැතුව ඉන්න. මෙතන වරදක් වෙනවා. මෙතන මායත් අවුල් වෙනවා. ඒ මොකද්ද ඒක? සම්බුදුවරු ලෞතර බුදුරුන්ට විශ්ව දොරටුව තිබුණා. මිනිස්සු සසරෙන් එතර කිරීමට ක්ෂණිකව හැකියාව තිබුණා. නමුත් මේ බුදුවරයා කිසිවක් කරන්නේ නැහැ කියලා තේරෙනකොට සම්බුදු ලෑස්ති විය යුතු වෙනවා ලෝකේ සම්බුද්ධත්වයටපත් වෙන්න. මතු බුදුන් පහළ විය යුතු වෙනවා ලෝකෙට. නැත්තම් ලෝකෙ විනාශ වෙන්න. මතු බුදුන් පහළ වෙනවා. මීට අවුරුදු 5කට විතර කලින් මතු බුදුන් ලෝව වැඩම කරනවා වෙන. වැඩම කරලා සම්බුද්ධත්වයේ මෙතන තියෙන්නේ කියලා
පෙන්නනව වෙනවා. ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරවල දෙනව වෙනවා. මොකද මතබුදුන්ට ඥානය තියෙනව වෙනවා. ප්‍රඥාව තියෙනව වෙනවා. දස කුසල් පූර්ණ කරපු කෙනෙක් වෙනවා. බුද්ධත්වයට සුදුසුකම් ලැබපු කෙනෙක් වෙනවා. සියලු කුසල් මූලයන් පරිපූර්ණ කරගෙන බුදු වෙන්න විදියක් නැතුව ඉන්න කෙනෙක් වෙනවා මෛත්‍රී බෝධිසත්වය කියලා. බෝසතුන් මහ පොළොවට වැඩම කළ යුතුයි. මොහු බුදු වුණාය කියලා කිව්වට මොහු නිවන් දොරටුව පෙන්වන්නේ. අනිත් සත්‍ය සසරෙන් නිදහස් කරගන්න මොහු දැන් කරගෙන යන්නේ භවය වර්ණනා කරන එක වෙයි. සම්බුදුවරු අසුරකටවත් භවය වර්ණනා කරන්නේ නැති වෙයි. ලෞතර බුදුවරු අසුරකටවත් භවය වර්ණනා කරන්නේ නැති වෙයි. භවයට ආශිර්වාද ගන්නනවා වෙන. ඒ අසරණ කට්ටියන් පිහිට පැතුවෙන් පස්සේ ඒවට ආශිර්වාද ගන්නනවා වෙන. සමහරක් කට්ටියට ළමයි ඵල ඉල්ලා බුදුන්ට සද්ධාව නැතුව ඉල්ලුවොත් සමහරක් වෙලාවට පාවඩ මගහැරලා ගියා කියලාත් තියෙනවා. ඒවා සම්බුදුවරු ලෞතර බුදුරු දකින්න දැක්මවල් වෙන්නේ. නිමිති පහල කරලා දීමටත් සද්ධාව භක්තිය කොපමණ තියෙනවද කියලා බලලා බුද්ධත්වයට යන්න තියෙන දුර සම්බෝධි මාර්ගය මේ සියල්ල සම්බුදුවරුන්ට බුදුවරුන්ට කීමට හැකියාව තියෙනවා. අටමල් මිටක් පූජාවක් කරන්න දීපංකර පාදමූලයට සුමිත්‍රා කියලා කාන්තාවක් ආව කියලා කියන. අටමල් මිට පූජා කරන්නේ කුසබක්කන්ද සහ දීපංකර බුදුන් වැනි බුද්ධ රාජ්‍යයට අයිති පුරුෂයෙකුත් ඒ රාජ්‍යයේ අයිතිකාරීත්වය ගන්න ගැහණියෙකුත් අතර සිටිය යුතු පුත්‍රයෙක් සිටිනවා. පුත්‍රයෙක් තනන්න බුදුරුම් පස්සෙන් ගමන් කරන කාන්තාවන් සිටිනවා. ඔවුන් උතුම් ගුණධර්ම වලට කැමති කට්ටිය වෙනවා. ඉතින් මේ සුමිත්‍රා කියන කාන්තාව දීපංකර බුදුන්ට අටමල් මිට පුදන්න එනකොට මඩවල එකෙක් හාන්සි වෙලායි. හරි යහපත් මිනිස්සෙක්. බුදුන්ටම සේවාවක් කරන්න ලැස්ති වෙච්ච කෙනෙක්. මොහු ඇත්තටම මඩවලක් ගොඩ කරන්න හිටපු මිනිහෙක් නොවෙන. මොහු බොරුවක් කර හිටිය වෙන. මොහු හිටියේ පිට දෙන්න වෙන. අමාරු කොටස් ටික ඔක්කොම කරලි වෙලා ටිකක් අත ගගා හිටිය වෙන. ඒක බැරිම කොටස වෙනවා. සිරිපතුල් වල මඩ නොගෑවෙන්න පොඩි මඩ කඩਿੱත්තක් ගොඩ කරන්න ගියපු සුමේද තෝරගත්තේ සුදුසු තැනක් වෙන. බහින වතුරට පස් දාලා වැඩක් නැති වෙන. හරස් කළා වැඩක් නැති වෙන. නමුත් පස් දානව වෙන. දාන පස් හේදිලා යනව වෙන. මේ මෝඩකම දිහාත් අර සුමිත්‍රා දේවගෙන බලාගෙන සිටිනවා. මෑ තාර වෙන. බුදුන් වඩින මගට කුසල් පූර්ණ කරන්න, අපහසු කුසල් මූලයන් පූර්ණ කරන්න, සද්ධාව, භක්තිය, දයාව ලෞතර බුදුවරු වෙනුවෙන් කරනවාය කියලා පෙන්වන්න එන කෙනෙක් හිටියොත් අන්න ඔහු පසුපසින් එල්ලිලා සසරේ ඔහු බුද්ධත්වයට පත් වෙනකන් ඇයට දයාමට හැකියාව තියෙනවා කියලා ඇය දැනගෙන බුදුන්ට මල් පුදන්නාව කියලා කියනවා එදා දීපංකර පාදමූලයට. මේ සුමිත්‍රා ගෙනාපු අටමල් මිටෙන් 4ක් දුන්න කියලා කියනවා අර මඩවලේ හාන්සි වෙච්ච එකාට. ඒක වෙනවා සුමේද කියන ධ්‍යාන තපස්ලාභියා කියලා කියනවා. මේ ධ්‍යාන තපස්ලාභියා මට ජීවිතේ කැප කර හරි බුද්ධත්වයේ හොයනවා කියලා කියන. ඊට පස්සේ අතේ තියෙන මල් දිහා බලනවා. පූජාවට අතේ තියෙන මල් දිහා බලනවා. මල් දුන්න කෙනා දිහා බලනවා. දුන්නේ සුමිත්‍රා වෙනවා. සුමේදගේ අතෙත් මල් 4ක් තියෙනවා. 4යි අරයයිගේ 4යි දෙක එකට එකතු කරන් පස්සේ මේ දෙදෙනාගේ තියෙන බන්ධනය බලන. බන්ධනය බලලා අසංකේය කල්ප 4කින් මේ ධ්‍යානලාභී තපස්සේ තෙමේ ගෞතම නමින් බුදු වෙනවා කියලා කියන.
නැගෙනිය ඔබද බලාපොරොත්තු වුණේ කුසබක් කන්ද වැනි පුත්‍රයෙක් හදන්න ඔබේ පුත්‍රයා රාහුල වෙනවා කියලා කියන. ඔබේ ප්‍රාර්ථනාව දිෂ්ට වෙනවා කියලා කියන. මේ ආකාරයට සම්බුදු බුදුවරුන් පාමුලට සම්බුදු බුදුවරුන් කියලා කියන්නේ ලෞතර බුදුවරු කියලා කොටසක් ඉන්නවා. සම්බුදුවරුන් පාමුලට එහෙම කට්ටිය එන්නේ නැති වෙනවා. ඒ කට්ටිය හරි අමුතු කට්ටිය වෙනවා. ඒ පැත්තත් ඕගොල්ලන් අහපු නැති පැත්තක් වෙනවා. වර්තමානයේ දේශනා වෙන්න තියෙන පැත්තක් වෙනවා. බුදුන් පෙන්වෙත් නැති පැත්තක් වෙනවා. ගැඹුරු කතන්දර මේ තුල ගැබ් වෙලා පවතිනවා. සම්බුදුට ආග්‍ර ශ්‍රාවක පදවීන් තනන්න දෙන්නේ නැති එකක් වෙනවා. අනුත්තර සම්්‍යක් සම්බුදුවරයෙක් ලොව පහළ වුණොත් ආග්‍ර ශ්‍රාවක 84 දෙනෙක් තනන්න තහනම් වෙනවා. ඔහු වැඩම කරන්නේ කෙලින්ම බුදුන් පෙන්නපු බුද්ධ භූමිය මුළු ලෝකෙ පුරාම ස්ථාපනය කරන්න වෙනවා. මත බුදුන් තමන්ගේ බුද්ධ භූමිය හදාගෙන බුදු විය යුතු කෙනෙක් වෙනවා. එයයිට අසංකේය කල්ප ගණන් දුක් විඳින්න අවශ්‍යතාවයක් නැති වෙනවා. ඔහු ඔක්කොම සියලු පාරමිතා පරිපූර්ණ කරගෙන බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මයේද ප්‍රතිරූප ධර්මයේද අවසන් වුණයින් පස්සේ වැඩමවන්න හිටපු කෙනෙක් වෙනවා. වසර 2500කට පස්සේ මේ 2020 ආරම්භ වෙන්නේ අවසන් අවුරුදු 500 මාරයාගේ යුගය ආරම්භ වෙනවා. මෙතෙන්ට සමන්ත භද්‍ර ඇවිල්ලා බණ කිව යුතු වෙනවා. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් සමන්ත භද්‍ර කෙනෙක් ආව වෙනවා. ඒ මාතංගී වෙනවා. ඒ වගේ වර්තමානයේත් ලෞතර බුදු මෛත්‍රිය ඉදිරියෙන් පහළ වෙනවා කියලා හිතාගෙන බණ කියන්නෙත් ඒ මාතංගී වගේම ඇවිල්ලා බණ කියපු සමන්ත භද්‍ර වෙනවා. ඔහු පසේ අයිතිය ඉල්ලනවා. ඔහුට සම්පූර්ණම ජීවිත කාලය සසර ඒ කියන්නේ මිනිසුන්ගේ සසර පවතින පුරාවට බුදු බවක් අයිති නොවෙනවා. නිකන් පහළ වුණයි කියලා කීමට විතරක් හැකියාව තියෙනවා. ඒ පහළ කිරීමට සෑහෙන්න කරුණා දයා මෛත්‍රී පෙන්වමින් සිටිනවා. තාම සම්බුද්ධත්වයේ සමන්ත භද්‍රයන්ට උදා වුණේ නැති වෙන. ලෞතර බුදු සමන්ත භද්‍රටත් තාම සම්්‍යක් සම්බුද්ධත්වයේ උදා වුණේ නැති වෙන. ගෞතම ලෞතර බුදු කෙනෙක් වෙනවා. මෛත්‍රිය සම්බුදු කෙනෙක් වෙනවා. සම්බුදුන්ගේ සමන්ත භද්‍ර මහ පොළොවට වඩම්ම වන්නේ සම්බුදුන් වැඩම කරලා අවසානයේදී වෙන. සම්බුදුන් වැඩම කරලා අවසානයේදී සමන්ත භද්‍ර වඩම්මනවා වෙන. සම්බුදුන් සූත්‍රය දරා පිළිපැද්දයින් පස්සේ පහළ වෙන කෙනෙක්. 2012ට කලින් මං හිතන විදිහට ඔය සමන්ත භද්‍ර වෙන නමකින් හිටියා වෙන. සූත්‍රය දරා පිළිපැද්දයින් පස්සේ ඔහුටද සූත්‍රය හම්බෙලා මේක තමයි කරගන්න ඕන, කවුරුවක්වත් නැහැ මේ සබා ලෝකයේ තුල බුදු වෙච්ච එකෙක්, මම බුදු වෙන්න ඕන කියලා අභ්‍යන්තර ප්‍රඥාව මෙහෙवला මේ ගිනිගත් ගෙයින් එළියට බහිනවා. දොර මොකද්ද කියලා දන්නේ නැතුව ඔහි කියව අවුරුදු ගාණක් ගමන් කරනවා වෙන. එදා මාතංගී පසේ බුදුරජාණන් වහන්සේ ඔය ආකාරයටම අවුරුදු ගාණක් බණ කියාගෙන ගියා මම බුදුයි කියලා කිව්වා. ඒකෙන් පහළ වෙච්ච තීර්ථකයෝ ජටිලයෝ නිගණ්ඨ බෙල්ලට්ටි පුත්ත මක්කලි ගෝසාල වගේ මේ වගේ දෙසටක් බුදුරු පහළ වෙනවා වෙන. අනාගතයට ඒක පහළ වෙන්න තියෙනවා වෙනවා. නමුත් සම්බුදුන් වැඩේ කරලා වැඩේට බහින කෙනෙක් නිසා ගහන්න ඉස්සෙල්ලා සියලු දෙනාටම ගහලා අවසන් කෙනෙක් නිසා වීරිය කරන්න කලින් සියලු දෙනාගේ වීරිය කරලා අවසන් කෙනෙක් නිසා සියල්ල කරගෙන ඇවිල්ලා මේ 180 තිබුවා කියලා කියන්නේ. මේ 180 බුද්ධ භූමිය නිර්මාණය කරන්න තියෙන එකක්. පහළ වෙන්න ඉන්න ලෞතර බුදුවරයෙක් ඉන්නවනම් ඔහුටද පහළ වීමට අවශ්‍ය ධර්මය සම්බුදුන්ට දේශනා කිරීමට හැකියාව තියෙන. සම්බුදු කියලා කියන්නේ මූල ධර්මයක් වෙනවා. මූල ධර්මය සත්පුද්ගල ස්වභාවයකින්තරෝ පෙනී සිටින මූල ධර්මයක් වෙනවා. අවලෝකිතේශ්වර වෙනවා. අවලෝකිතේශ්වර කියලා කියන්නේ සියලු බුදුවරුන්ගේ විශ්වදොරටුව වෙනවා. සියලු ලෞතර බුදුවරුන්ගේ විශ්වදොරටුව අවලෝකිතේශ්වර වෙනවා. මේ අවලෝකිතේශ්වර නාමය විතරක් මෙනෙහි කරත් ගංගානම් ගඟේ වැලි කොච්චර තියෙනවද? ඒ තරම් බෝසත්තුරුන්ට කල්පයක් දානමාන ආදී පූජා උපහාර කරාට
සමාන ආනිසංස තියෙනවා කියලා කියන නාමය මෙනෙහි කිරීම විතරක් අවලෝකීතේශ්වර සියලු බුදුවරුන්ගේ වැඩකරුවා මහා සේවකයා සියලු සතුන් සසරෙන් එතර කරන්න නිර්භීතම බෝධිසත්වයා මොහු වෙනවා. මේ අනුත්තර සම්්‍යක් සම්බුද්ධත්වයේ වෙන. මොහු පහල කරලා තමන්ගේ බුද්ධ භූමිය හදාගෙන ඊට පස්සේ මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව බුදු වීමට හැකියාව තියෙන බුද්ධ භූමිය නිර්මාණය වෙලා අවසන් වෙනකොට එක් බුද්ධ ශේෂ්ත්‍රයක් අවසන් වෙලා යනවා. ඒ ප්‍රඥා ශේෂ්ත්‍රය වෙන 180 වසර 250ක් 300ක් වගේ ඉස්සරහට යනකොට එක බුද්ධ ශේෂ්ත්‍රයක් නැති වෙලා යනවා. එක ප්‍රඥා බුද්ධ ශේෂ්ත්‍රය වෙනවා. දැනට ප්‍රඥා බුද්ධ ශේෂ්ත්‍රය තියෙනව වෙනවා. වීරයට දොරටුව නැතුව තියෙනවා. වීරයට දොරටුව විතරක් නැතුව තියෙනවා. වීරය බුද්ධ ශේෂ්ත්‍රයට ඇතුල් වෙන කට්ටිය නිවන් දකින්නවා කියලා කියනවා. ප්‍රඥා බුද්ධ ශේෂ්ත්‍රයෙන් වීරය බුද්ධ ශේෂ්ත්‍රයට ඇතුල් විය යුතුයි කියලා කියනවා. ඉතින් අද මාතෘකාව කරගත්තේ සමන්ත භද්‍ර නොදන්න සමන්ත භද්‍ර වෙන. ඉතින් ශ්‍රවණය කරන්න වැඩමාන්නේ කියලා කියන ඔබ වහන්සේ මේ වෙනකොට මහා තේජසින් යුතුව සම්බෝධියට ගරු කරමින් සිටිනවා. වහන්සේ මේ වෙනකොට බණ කියලා කට්ටිය ආධ්‍යාත්මික ලෙස හැසිරෙනවා වෙන. ඔක්කොම පිස්සෝ වෙන. ඒ උඩින් කියන වචනයක් වෙනවා. හැසිරෙන ඔක්කොම කට්ටිය පිස්සෝයි කියලා කියන තවනුත් එක්කම. ඒ උඩින් කියන වචනයක් වෙනවා. සියලු දෙනාට ආධ්‍යාත්මික ශක්තියින් හසුරවන කට්ටිය තමුන් බඩම්මනවා කියලා කියනවා. මේ වෙලාවේ මට බුදු පදවියක් අවශ්‍යතාවයක් නැති වෙන. මුලින් බුද්ධ භූමිය මහ පොළොව තුල ස්ථාපනය කළ යුතු වෙන. සූත්‍ර ප්‍රකාරවද දර්ශනානුකූලවද ඥානෙන්ද සියල්ලෙන් පරිපූර්ණ මහ බෝධිසත් අවලෝකීතේශ්වර ආමන්ත්‍රණය කරනවා වෙන. සියලු දෙනාට කියනවා වෙන. පහළ වෙලා සිටිනවා වෙන. දැන් අසූචි කඳු ඇතුලේ හිර වෙච්ච බුදුවරු ඕවා පිහිදාගෙන මේ සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ විය යුතු නො පසේ බුදුවරු. ඒ වගේම බෝසත්තුරුමා සමග වැඩම කරලා සිටිනවා. 80 මහ ශ්‍රාවකයෝ නිර්මාණය වෙන්නේ නැති වෙනවා. සියලු දෙනා සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ විය යුතු වෙනවා. විරජ බුද්ධ ශේෂ්ත්‍රයට වැඩ කටයුතු විය යුතු වෙනවා. වීර බුද්ධ ශේෂ්ත්‍රයට මත බුද්ධ භූමියට වැඩ ආරම්භ විය යුතු වෙනවා. 2020න් පස්සේ මත බුද්ධ භූමියට වැඩ ආරම්භ විය යුතු වෙනවා. දොරටුව නැතුව තිබුණ වෙනවා. දොරටුව මේ ප්‍රධානය කරලා තියෙන 180 කියන්නේ ඒ විශ්ව දොරටුව වෙනවා. බුද්ධ භූමියක් මාරු වෙලා දකින භූමියක් වෙනවා. භූමිය තුල නතර විය යුතු වෙනවා. නැත්තම් යක්කුන්ටත් ප්‍රේතයින්ටත් මාර දිව්‍ය පුත්‍රයින්ටත් මේ දොරටුව හැසිරවීමට හැකියාව තියෙනවා. මගේ යුතුයකමට අනුව පළමු සංගායනය ලෞතර බුදුවරුන්ගේ පළමු සද්ධර්ම පුණ්ඩික සූත්‍ර සජ්ජායනය මහ පොළොවෙන් තැබිය යුතු වෙනවා. එහි ඉස්පිල්ලක් පාපිල්ලක් නොවරදින්න මා එය කළ යුතු වෙනවා. මම වගකීම බාර ගන්න අවශ්‍ය නිසා මේ පැත්තෙන් කෙරෙන්නේ යම්කිසි ප්‍රහාරයක් එල්ල කරායින් පස්සේ එහි වගකීම බාර ගන්න ලකුණු දා ගන්න කෙනෙක් සිටිය යුතු වෙනවා. අන්නේ ලකුණු දා ගැනීම සඳහා ලකුණු දෙකක් මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒක 180 සහ 360 වෙනවා. ඒ දෙකේ අර්ථය පරිපූර්ණ අර්ථය මුළු සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේම වෙනවා. සංකේත දෙකත් සූත්‍රයට අයිති වෙනවා. සංකේත ඇතුළට සූත්‍රය දැම්මත් සංකේතෙන් අවසන් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ තරම් ඥානයක් වූ විශ්ව දොරටුවක් මුද්‍රාගත කරලා තියෙනවා. සමන්ත භද්‍ර බෝධිසත්වයෝ වර්ග කුල දෙකකින් සිටිනවා. ලෞතර බුදුරුන්ට සමන්ත භද්‍ර කෙනෙක් සිටිනවා. ඔවුන් වැඩමවන්නේ බුදු වෙන්න කලින් වෙනවා. තව සම්බුදුවරුන්ට සමන්ත භද්‍ර කෙනෙක් ඉන්නවා. ඔහු පහළ වෙලා මතු බුදුන් පහළ වෙලා මේ ලෝකේ සත්‍ය එලි දක්වන්න දොරටුව නැතුව ඉන්න වෙලාවේ දොරටුව හොයාගන්න. දහම් දේශනා කරන්න.
රත්න තේජෝ ව්‍යුත්ගත බුද්ධ ශේෂ්ත්‍රයේ ඕනතරම් පසේ බුදුරු සිටිනවා වෙනවා. එහෙන් මෙහාට කෙනෙක් වඩම්මන වෙනවා. ඔහුට කියලා බණ කියවලා ආධ්‍යාත්මික ශක්තියින් හසුරුවන බෝසත්වරු බලපුලුවන්කාරකම් පෙන්වන කට්ටිය දිහා බලාගෙන ඉඳලා ඔබ වහන්සේ සත්‍ය අවබෝධ කරන්න, සත්‍ය අවබෝධ කරලා විශ්ව දොරටුව ගේන්න, නැත්තම් මම බණ කිව්වන් පස්සේ රටම පිස්සු වැටෙන බව ඔබ වහන්සේ දන්නව නේද කියලා මටම ආරාධනා කරනවා. ඒ ආරාධනා කරන්නේ මේ ආකාරයට වෙනවා. සමන්ත පත්‍රිකේ වචනයක් ඇති කියලා කියනවා. කොතන හෝ දේශනාවක අර අවලෝකීතේශ්වර කියලා කාලකන්ණියෙක් ඉන්නකොට කවදාවත් නිවන් දැක ගන්න බෑ කියලා. ඒ කතා කරන්නේ නිකන් නොවෙනවා. ඉන්න තැනකින් නැගිටපන් කියලා කියනවා වෙනවා. නැගිට වෙනවා. ශදොරටුවත් විවෘත කළා අවසන් වෙනවා. ආධ්‍යාත්මික ශක්තියින් හසුරවන ඔය പ്രേත නිරකු කුම්බාණ්ඩ පිසාච අමනුස්ස සියලු දෙනාම ඕකෙන් ඇවිස්සෙනවා වෙනවා. 31 ලෝක ධාතුම ඇවිස්සෙනවා වෙනවා. සයවිද ලෝක කම්පණය වෙනවා වෙනවා. ඊට වැඩිය කම්පණය වෙන දේශනාවක් සම්බෝධියෙන් දේශනා කරලා මේ වෙනකොට අවසන් කරලත් තියෙනවා. සමන්තභද්‍ර සූත්‍රයේ ඊයේ සත්ගායනා වෙච්ච කොටස බුද්ධ පරිනිර්වාණයෙන් පසු කොහොමද සූත්‍රය අත්පත් කරගන්නේ කියන කොටස වෙනවා. සූත්‍රය අත්පත් කරගත්තු කෙනෙක් සිටිනවා. ඒ වගේම සමන්තභද්‍ර ගෙනාපු සියලු බෝසත්වරුන්ටද ආධ්‍යාත්මික ශක්තියින් හසුරවන්නටද දමනය යනවන්නන්ටද යක්කුන්ටද ප්‍රේතීන්ටද සියලු දෙනාට නිවන් දකින්න නම් අනිවාර්යයෙන්ම මේ සංකේතයේ පාමුලට මේ හඬ පාමුලට ප්‍රවිෂ්ඨ විය යුතු වෙනවා. අපි සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ චුට්ටක් පෙර මතක් කිරීමක් ආකාරයට යලිත් ඒ ශ්‍රවණය කරමුයි කියලා කියනවා. එම අවස්ථාවේ ලෝකෝත්තර බලයෙන්ද අභිමානයෙන්ද කීර්තියෙන්ද යුක්ත වූ සමන්තභද්‍ර බෝසත් තෙමේ ගණන් කළ නොහැකි විස්තර කළ නොහැකි මහා බෝසත් පිරිසක් පිරිවරාගෙන නැගෙනහිර දිශාවෙන් පැමිණියේය. ඔහු විසින් පසු කරන ලද සෑම ලෝක ධාතුවක්ම කම්පනය විය. මැණික් නෙළුම් මල් වරුසාවන් බසින්නට විය. සීමාවක් නැති සිය දහස් දසදහස් දස ලක්ෂ ගණන් නොයෙක් තූර්ය භාණ්ඩ වාදනය විය. ගණන් කළ නොහැකි දිව්‍ය පුත්‍රයන්, මකරුන්, යක්ෂයන්, ගාන්ධර්වයන්, කින්නරයන්, මහෝර්ගයන් ආදී මිනිස් නොමිනිස් පිරිස් මෙම බෝසතුන් වට කරගෙන ඒ ස්වභාවයේ සිටියෝය. ඒ සෑම අයෙකු විසින්ම තම තමන් සතු ආනුභාවයන් හා ආධ්‍යාත්මික බලයන් දක්වමින් පැමිණ සිටියාහුය. ඒ වගේ කට්ටිය කොච්චර ඉන්නවද කියලා මේ වෙනකොට පහළ වෙන. මේ ඔක්කොම බුදු වෙලා ඉන්නවා. ප්‍රශ්නේ එතන වෙන. එතකොට මිත්‍යා දෘෂ්ටි 62 නිර්මාණය වීමට නියමිතව පවතිනවා කියලා සමාජය තුල පැහැදිලිව පේනවා. ගෑනු බුදු වෙලා ඉන්නවා. පේන්නේ නැද්ද කියලා. මේ බුද්ධත්වය මට ලැබිලයි කියලා කියන කාන්තාව සිටිනවා. මම රහත් වෙලයි කියලා කියන කාන්තාව සිටිනවා. මේ වර්තමානයේ තුල එක එක මානසික තලයන් පෙනී සිටිනව වෙනවා. ඒ කට්ටියන්ගේ ඒව නතර කරන්න එහෙම නෙවෙයි කියලා කියන්න කවුරුවක් කාටවත් බැරි වෙනවා. හේතුව සම්මුතියක් වෙච්ච තැනක් ස්ථානයක් නැතිවීම වෙනවා. ඒකට හේතුව එක්තරා දොරටුවකින් සත්‍ය සසරෙන් නිදහස් කරගත යුතු වෙනවා. එකදු දොරටුවකින් සත්‍ය සසරෙන් නිදහස් කරගත යුතු වෙනවා. දොරවල් දහසක් නැවිතයක් පෙන්වුවන් පස්සේ ඒක සසරක් වෙලා යනවා. ඒක මහ සසරක් වෙලා යනවා ඊට පස්සේ. පස්සේ බුදුරු පෙන්වන්නේ දොරවල් දහස් නැවිත ගණන් පෙන්නනව වෙනවා. නමුත් සම්බුදුරු කියලා කියන්නේ දොර පෙන්නලා ඉන්න තැනින් ඔන්න ඔහෙන් වරෙන් කියලා කියන එක වෙනවා. අනිවාර්යයෙන්ම ගැලවෙනවා. ඔතනනේ වක්‍රාකාරව උක නොතෙන්ට විතරක් ප්‍රධාන අරමුණට විතරක් තට්ටුවක් දාගෙන වරෙන් කියලා කියනවා. ඒ ගැලවෙනවා කියලා කියන මේ ආකාරයෙන් තුන් ආකාරයකින් භක්තිය, වියරුව සහ අසරණකම කියන තුන් ආකාරයකින් සත්‍යය සසරෙන් නිදහස් කර ගැනීමට ප්‍රඥාව තියෙන බුදුවරු, සම්බුදුවරු සහ
ලෞතුරා බුදුවරු වෙන. මං අහනවා වර්තමාන සමන්ත භද්‍රයන්ගෙන් කොච්චර කට්ටිය තමන්ගේ ගාවට ආවද කියලා. කවුද නිශ්චිත දොරටුවක් අරගෙන ගියේ කියලා. කවුද නිශ්චිත දොරටුවක් අරගෙන ගියේ කියලා. දේශනාව ඇහුවම ඇති කියලා කිව්වොත් ඒක වැරදි වෙනවා. මේක එහෙම වෙන්නේ නැති වෙනවා. එය පූර්ණ කරගත්ත කෙනෙක් සිටිනවද කියලා තමන් බැලිය යුතුයි. ඒ බලන වෙලාවට පසේ බුදුරු බෙල්ලේ වැලදා ගන්නවයි කියලා කියනවා. එහෙම කෙනෙක් පහළ වෙලා ඉන්නවද කියලා බලන වෙලාවට පසේ බුදුරු බෙල්ලේ වැලදා ගන්නවයි කියලා කියන බුදුයි කියලා ඉවර වෙලා. අවසානට ලැජ්ජාවට මම මෙච්චර කාලයක් ධර්මයේ දේශනා කරගෙන ගියා. මං හිතුවේ වැඩෙක් මගේ ගාවට ඇවිල්ලා මාව පරාජය කරයි කියලා. වැඩෝ ආකාරයට ලීට බහින්නේ නැති වෙන. වැඩෝ වෙන්නේ පස්සේදී වෙන. එක සැරේට වැඩෝ වෙන්නේ නැති වෙන. සම්බුදුරු කියලා කියන්නේ බුද්ධ විඥාණයට ගැඹුරින් ඇතුල් වෙන්න පුළුවන් කට්ටිය වෙන. ඒවන් කෙනෙක් පහළ වෙලා හිටියොත් මොකද්ද කරන්නේ කියලා. අවුරුදු 5ක් ඔහු බණ කියලා තිබුණොත් තමුන්ගේ බණ වලට වෙන්නේ මොකද්ද? දේශනාවට වෙන්නේ මොකද්ද? කියලා හිතා ගන්න බැරි වෙලා අවසානට පසේ බුදුරු පිරිනිමනවා කියලා කියනවා. අවසානට කියනවා කියලා කියනවා මට වෙන්න ඕන දේ වුණා කියලා. නෑ. වහන්සේට වෙන්න ඕන දෙයක් නොවෙයි උනේ. ඒ කෙනා පහළ වෙච්ච නිසා සිදුවෙච්ච දෙයක් කියලා ඔබ වහන්සේ දැනගත යුතු වෙනවා. හදිසියෙන් සම්බුදුන් පහළ නොවුනොත් සම්බුදුන් කර ඇරියොත් ලෝකෙත් විනාශ වෙනවා. මම අනිවාර්යෙන් කතා කළ යුතු වෙනවා කුමන බලපෑම් මට ආවත් මං කරන දේවල් හරි වේවා වැරදි වේවා කුමන ආකාරයෙන් මගේ දිහා බැලුවත් කරන්න සියලු දේවල් කරන්න අවශ්‍ය නිසා වෙනවා. නොකර ඉන්න බැරි ස්වභාවයක්. නොකර හිටියොත් ඒක මහා විපාකයක් වන නිසා මං කතා කරනව වෙනවා. මට වර්තමානයේට අවශ්‍ය කිසි දෙයක් ගැන මම තකන්නේ නැතුව ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරනව වෙනවා. මගේ අරමුණ බුදු භූමිය නිර්මාණය කිරීම වෙනවා. කේතුමතිය නිර්මාණය කරලා ඉවර වෙලා ඕන කෙනෙකුට බුදු වීමට හැකියාව. මගේ ස්වභාවය විය යුතු වෙන්නේ දෙබුදුන් නැති සමයක් තුල මතු බුදුන් ආකාරයට පහළ වෙලා මතු බුදුවරුන්ගේ උතුම්ම ඵලය තියෙන අවලෝකීතේශ්වර සොයාගෙන ගොස් අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට පත් වෙලා නැකට විශ්ව දොරටුව විවෘත කිරීම වෙනවා. ඒ විශ්ව දොරටුව විවෘත කරලා තියෙනවා. දිනෙන් දින දවසෙන් දවස මහා පරාසයන් හසු වෙලා කට්ටියන්ට නැති වෙලා යනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙලා නැති වෙලා යනවා. තාම අරිහත් වෙලා ඉන්නවනම් ඒ සමන්ත භද්‍ර විතරක් වෙන. සමන්ත භද්‍ර අරිහත් කියලා තියෙනවා. පසේ බුදුයේ කියලා නැති වෙනවා. සම්බුදුයේ කියලා තියෙනවා. අරිහත් බුදුයි සම්බුදුයි දෙන්නම එකක් වෙලා ඉන්නවා. වෙන එකෙක් පහළ වෙන්න තියෙනවා. ඒකට හේතුව දොරටුවක් දීපු නැති එක වෙනවා. සමන්ත භද්‍ර පසේ බුදුවරයෙක් වෙනවා. බණ කිව්ව එකේ ප්‍රතිඵල පුද්ගලයෙක් ආකාරයට පෙන්වන්න බැරි වෙනවා. මම දොරටුවක් ආකාරයට පෙන්නනවා වෙනවා. නැත්තම් මට මේක මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා දෙන්න තිබුණ වෙනවා. රහසිගතව දීලි වෙලා මට පැත්තකට වෙන්න දුන්නා. ඒ වුණා නම් මං අදටත් හරි සැපසේ නිදා ගනිමින් සිටිනවා. නමුත් මම මේ දොරටුව එදා එයාට දුන්නත් ඔහුටද ඥානයක් නැතුව අවසානට රට අනාථ වෙනවා. ඒක නිසා මටම කතා කරන්න සිද්ධ වුණා වෙනවා. මම කතාව නතර කරේ නැති වෙනවා. මාව හරස් කරන්න ආපු සියලු දෙනා බින්දගෙන මම අදටත් කතා කරනව වෙනවා. පණ තියෙන තුරාවට, කට තියෙන තුරාවට, හුස්ම ගන්න තුරාවට මගේ කතාව නතර කරන්න කවුරුවත් නැති වෙනවා. අවලෝකීතේශ්වර කියලා කියන්නේ තාප්ප හොයාගෙන යන කෙනෙක් වෙනවා. තාප්ප හොයාගෙන බර්ලින් තාප්ප ලොකු තාප්ප හොයාගෙන යන කෙනෙක් වෙනවා. ඔහුට අවශ්‍ය වෙන්නේ තාප්ප බින්දින්න මිසක්ක ඇවිදගෙන යන්න නොවේ. ඒ තරම් නිර්භීත බෝධිසත්වෙක් අවලෝකීතේශ්වර වෙනවා. තාප්ප හොයාගෙන ගිහිල්ලා කතා කරයින් පස්සේ තාප්ප ඇතුලේ ඉන්න කට්ටියන්ට එළියට බහින්න නැති වෙනවා. නමුත් හැංගිලයි කියලා හිතාගත්තට මේවා කනට ඇහෙනව වෙනවා. කන් ඇතුලේ තාප්ප දාගන්න එපා කියලා කියනවා. ඒවයි වත් කරගන්නයි කියලා කියනවා.
වටේ තාප්ප කොටු බැඳගත්තට හුළඟට ස්වභාව ධර්මයට, ශබ්දයට, ආලෝකයට තාප්ප නැති වෙනවා වෙනවා. ඉඩක් තියෙනවා නම් ආලෝකය රිංගනවා වෙනවා. ඉඩක් තියෙනවා නම් හුළඟ රිංගනවා වෙනවා. ඉඩක් තියෙනවා නම් හඬ රිංගනවා වෙනවා. මේවාට බැරියල් දාන්න බැරි වෙනවා. ඉතින් හඬක් ආකාරයට විතරක් ගමන් කරන අවලෝකීතේශ්වරයක් නහපොළොත් වැඩම කළ ධර්මයේ දේශනා කරන වෙනවා. නමුත් තාම කට්ටිය අහන්න ලෑස්තුනේ නැති වෙනවා. ධර්ම දොරටුව නම් මේකෙන් ගමන් කරනවා වෙනවා. ඒක ඇවිල්ලා වෛරසයක් ආකාරයට තියප එකක් වෙනවා. මුළු රට පුරාම රටම ආක්‍රමණය වෙන්න වැඩි දවසක් නොයනවයි කියලා මම දන්නව වෙනවා. ඒ වගේම අසරණ කට්ටියන්ට ආශිර්වාද ගන්නන්න, තම තමන්ලාගේ ප්‍රාර්ථනා පැතුම් මිෂ්ඨ කරගන්න 2021 අප්‍රේල් පොයෙන් පස්සේ අවස්ථාව රටට උදා කරලා දෙනවා. මෙතෙක් දුක් විඳි ජනතාවට එදාට මම්පල දොරටුව 4 මම්පල වලින් එකක් ඒකාන්තව විවෘත කරලා දෙනවා. රටම මාලිගා පුරයට, කැලණි පුරයට සැපත් වෙනවයි කියලා මට මෙහි ඉඳන් පේනවා. ඒක එසේම වෙනවා කියලා දැනගත යුතු වෙනවා. සියලු දෙනා ඒ සත්කාර සඳහා ධනට පිනට කැමති ව්‍යාපාරිකයෝ ඇවිල්ලා කුමක්ද විය යුත්තේ කියලා අහලා සාකච්ඡා කරලා ඒවාට සම්මාදම් වෙන්න කියලා කියනවා. අද සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සමන්තපත්‍ර දේශනාවත් එක්ක ගැබ්වෙච්ච විශ්ව දොරටු අවලෝකීතේශ්වර සම්බුද්ධත්වය, පච්චේක බුද්ධත්වය විශාල ලෙස විග්‍රහ කරපු අවස්ථාවක් වෙනවා. සියලු දෙනා බක්පොයට, කැලණියට සහ මාලිගාවිල පුරයට සපත් වෙන්න කියලා කියනවා. අදට දේශනාව නතර කරනවා. විදුලි සැරයක් බඳු බෝධිසත්වයන්ගේ ගුණ වර්ණාවෙන් පිටවෙමු කියලා කියමු. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද, කරුණාවේ බැල්ම ඇත්තා වූද, සත්‍ය වූ බැල්ම ඇත්තා වූද, සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් බැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් පුර සිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්නි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන්
මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්වදොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත්වල අධිෂ්ඨාන කරගත්තෝය.